අයිබෝන් ආදරණීය දුවේ පුතේ ව්‍යාපාර පසුබිම පළවෙනි පාඩම පළවෙනි කොටස අපි අවසන් කළා දෙවෙනි කොටසට ඇවිල්ලා තියෙන්නේ අපි නැවත පුතේ ව්‍යාපාරයක උපාරමුණු නැත්නම් ඉලක්ක කියන දේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අපි අද එනවා පුතේ මේ කොටසෙන් අපිට පේපර් එකේ අහන වැදගත්ම මාතෘකාවට ඒ තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ ඕමනා ගැන කතා කරන්න. මේ වීඩියෝ එක බලන ඔබ මේක ඉගෙනගෙන ඇති. සමහර ඉගෙන ගන්න නැතුව ඇති. හැබැයි නැවත අලුත් වෙන්න මේ වීඩියෝ එක භාවිතා කරන්න. රයිට්. හරි. අපි යනවා පුතේ මිනිසුන්ගේ අවශ්‍යතාව හා උවමනා ගැන කතා කරන්න. ඔයාලට දීලා තියෙන නිබන්ධනේ 4 වෙනි පිටුවට අපි ඇවිල්ලා තියෙන්නේ. අවශ්‍යතා හා උවමනා. ව්‍යාපාර ආරම්භ වීමේ පදනම වන්නේ අවශ්‍යතා හා උවමනා බව අපි පෙරදී සඳහන් කළෙමු පුතේ. බිස්නස් එකක් පටන් ගන්නේ මිනිසුන්ගේ යම්කිසි අවශ්‍යතාවයක් නැත්නම් යම්කිසි උවමනාවක් සංසිඳවන්න. මම ඒක වැඩි දුර කතා කරන්නේ නැහැ මොකද තාම අවශ්‍යතාව උවමනා උගන්වලා නැහැනේ. අපි ඉගෙනගෙන ඉවර වෙලා අපි යමු පාඩමේ කොටසකට. අවශ්‍යතා කියන්නේ පුතේ ලියා ගන්න. ලියන්න පුතේ අවශ්‍යතා කියන එක. ලියන්න. ලියලා පාඩම් කරමු. ලියන්න. ජීවත් වීම සඳහා මිනිසා විසින් ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතා ලෙස හඳුන්වයි. පුතේ හරි ලියාගත්තා නැත්නම් වීඩියෝ එක ආපස්සට ගෙනල්ලා ලියාගත්තා. ඒක වදන්න ඕනේ. පුතේ අවශ්‍යතාවයක් කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන දේවල් මොකටද? ජීවත් වෙන්න. අනිවාර්යෙන්ම මේ දේවල් තියෙන්න ඕනේ ජීවත් වෙන්න. හරි? පළවෙනි දේ. ඔයාලට මට දැනෙනවා බඩගින්නක් නේ. ඔයාලට මට අවශ්‍ය වෙනවා අඳින්න ඇඳුමක් නේ. ඔයාලට මට අවශ්‍ය වෙනවා ඉන්න තැනක් නේ. අවශ්‍යතාව. ඔයාටත් ඉන්න තැනක් ඕනේ, මටත් ඉන්න තැනක් ඕනේ. ඔයාටත් ඇඳුමක් ඕනේ, මටත් ඇඳුමක් ඕනේ. ඒ විතරද? ඔයාටත් කන්න ඕනේ, මටත් කන්න බොන්න ඕනේ. පුතේ අවශ්‍යතා කියන්නේ පොදුවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අනිවාර්යෙන්ම සපුර ගන්න ඕන දේවල්. මම මේ කතා කරන්නේ ඔයත් බත් කනවා මාත් බත් කනවා කියන එක ගැන නෙවෙයි. අන්න එක මතක තියාගන්න. ඔයත් කනවා මොනවා හරි. මාත් කනවා. ආහාර, ඇඳුම්, නිවාස මෙන්න අපි කතා කරන මූලික මිනිස් අවශ්‍යතා තුන. පේපර් එකෙන් අහයි. මිනිසාගේ මූලික අවශ්‍යතා මොනවද? ආහාර, ඇඳුම්, නිවාස. එච්චරද? මිනිසුන්ට ජීවත් වෙන්න ඕනේ එච්චරද? නෑ. වර්තමාන ලෝකේ ජීවත් වෙද්දී මිනිසුන්ට තව දේවල් ඕන වෙනවා. සෞඛ්‍ය අතේ මිනිස්සු අවශ්‍යතාවයක් ඉදිරියට සලකන සෞඛ්‍ය හොඳට තියෙන්න ඕනේ. එක බෙහෙත් අරගෙන වෙන්න පුළුවන්, එක්සර්සයිස් කරලා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. සෞඛ්‍ය හොඳට තියාගන්න. අධ්‍යාපනය සමහරක් අය මේ රජයේ පාසල් වල ඉගෙන ගන්නවා, පෞද්ගලික පාසලක ඔයා ඉගෙන ගන්නවා ඇති. විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාල පෞද්ගලික තාක්ෂණික ආයතන වෙනත් අධ්‍යාපන ආයතන යම් විදිහට විවිධ ආකාරයෙන් අධ්‍යාපනය ලැබෙන හැටි. හැබැයි අපිට අධ්‍යාපනය අවශ්‍ය වෙනවා. ආරක්ෂාව ඔය දැකලා ඇති පෞද්ගලික ආරක්ෂාව තියෙන මිනිස්සු ඉන්නවා. රජයේ ආරක්ෂාව තියෙන මිනිස්සු. අපිටත් ආරක්ෂාවක් තියෙනවා. පොලිසියෙන් දෙමාපියන්ගෙන් ලැබෙන ආරක්ෂාව. රයිට්. ආරක්ෂාව අවශ්‍යයි මිනිස්සුන්ට. එතකොට මිනිසුන්ට ජීවත් වෙන්න නම් මෙන්න මේ කියන පොදු කාරණා පොදුවේ අපිට අවශ්‍ය වෙනවා. අපි ඒවට කියන අවශ්‍යතා. ඔයා නිර්වචනේ ලියලා ඇති. අපි පල්ලෙහින් පෙන්නලා තියෙනවා පුතේ ටියුට් එකේ. උදාහරණ විදිහට ලියන්න. ලියන්න උතර. ලියන්න කමාදදා ලියන්න. ආහාර, ඇඳුම්, නිවාස
නිවාස සෞඛ්‍ය අධ්‍යාපනය ආරක්ෂාව ප්‍රවාහනය sannivedana පුතේ වර්තමාන ලෝකයේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක් අපි කතා කරන්නේ නැහැ ඉගෙන ගන්න නැහැ මූලික කියලා. හැබැයි මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක් තියෙන අවශ්‍යතාව විදිහට. ඉතින් විනෝදය ලියන්න. නව්‍ය අවශ්‍යතාවයක් මිනිස්සුන්ට විනෝදය උතනම ලියන්න විනෝදය. වින්දනය කියලා අපි කියනවා. වින්දනේ විනෝදය. මේවයි ලක්ෂණ පුතේ අපි පස්සේ කතා කරනවා. ඊට කලින් මම ඔයාලට උවමනා ගැන හඳුන්වලා දෙන්නයි හදන්නේ. පුතේ ඔයා කතා කරා අවශ්‍යතාවයක් ආහාර කියලා. එහෙම නේද? ඔයා කතා කළා අවශ්‍යතාවයක් ආහාර කියලා. එතකොට දුවේ පුතේ මෙන්න මේ කියන අවශ්‍යතාවය ඔයා සපුරා ගන්නා ආකාරයට නෙවෙයි මම සපුරා ගන්නේ. ඔයා සමහර විට බත් කනවා වෙන්න පුළුවන්. මම හැබැයි කන්නේ පුතේ පාන්. මගේ යාළුවා කන්නේ සමහර විට කිරිබත් වෙන්න පුළුවන්. සමහරට ඔයාගේ යාළුවා කන්නේ අපි හිතමු බනිස් වෙන්න පුළුවන්. මම කෝපි බොනවා. ඔයා බොන්නේ දොඩම් වෙන්න පුළුවන්. වගේ යාළුවා බොන්නේ කිරි වීදුරුවක් වෙන්න පුළුවන්. පුතේ ඔයාටත් බඩගින්න ඔයාටත් ආහාර ඕනේ. හැබැයි ඔයායි මමයි ඒක සපුර ගන්න ආකාරය වෙනස්. මෙන්න මේ සපුර ගන්න ආකාරයට අපි කියනවා උවමනා කියලා. එහෙනම් පැහැදිලි. ආහාර තමයි පොදු අවශ්‍යතාවය. හැබැයි සපුර ගන්න විදිහ වෙනස්. අපි ඒවා එකින් එක කතා කරනවා. මෙන්න මේ නිර්වචනය ලිව්වට පස්සේ. එන්න පිටුවංක 5 උඩම තියෙන උවමනා. ලියන්න පුතේ උවමනාවක් කියන්නේ මොකක්ද කියලා අහන්නේ. උවමනා. ලියන්න පුතේ. ලියන්න. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූප උවමනා ලෙස හැඳින්වේ. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූප උවමනා ලෙස හැඳින්වේ. right. ඔයාලා ලිව්වේ නැත්තම් වීඩියෝ එක නැවැත්තුවා ආයෙ පස්සට ගත්තා ආයෙ ලිව්වා. right. නිර්වචනය හොඳින් පාඩම් කරගන්න. අවශ්‍යතා කියන්නේ ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම තියෙන දේවල්. මේ අවශ්‍යතාවය අපි එක විදිහට සපුරා ගන්නවා. සපුරා ගන්නවා කියන්නේ තෘප්තිමත් කරගන්නවා. බත් කාලා බඩගින්න නිවෙනවනේ. පාන් කාලත් බඩගින්න නිවෙනවා. කිරිබත් කාලත් බඩගින්න නිවෙනවා. පනිස් බඩගින්න නිවෙනවා. අපිට බොන්න මොන හරි ඕනම් කෝපි, දොඩම්, කිරි ඕන දෙයක් බොන්න පුළුවන්. හැබැයි ආහාර කියන්නේ එකක්. ඒවා සපුර ගන්න විවිධ ආකාර තියෙනවා. දැන් අපි යමු ඇඳුම් ගත්තොත් සමහර අය කලිසම් අඳිනවා. සමහරක් අය සාරි අඳිනවා. සමහරක් අය සරම් අඳිනවා. සමහරක් අය කමිස අඳිනවා. right. මේ වගේ විවිධ දේවල් අඳිනවා අපි. ඔයා ඇඳන් ඉන්නේ කලිසමක් වෙන්න පුළුවන්. දිග කලිසමක් වෙන්න පුළුවන්. මම ඇඳන් ඉන්නේ කොට කලිසමක් වෙන්න පුළුවන්. ඔයා ඇඳන් ඉන්නේ සරමක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ගුරුතුමිය ඇඳන් ඉන්නේ සාරියක් වෙන්න පුළුවන්. ඔයා කමිසයක් ඇඳන් ඉන්න පුළුවන්. හැබැයි
ඔගොල්ලෝ ඔක්කොම අපි ඔක්කොම ඇඳන් ඉන්නේ ඇඳුම්. මේක අවශ්‍යතාවය. ඇඳුම් තමයි ඕනේ. හැබැයි ඔයාට ඕනේ කලිසමක් මට ඕනේ සරමක්. ඔයාට ඕනේ කමිසයක්. ඔයාගේ ගුරුතුමියට අවශ්‍ය වෙන්නේ සාරියක්. එයාලා සපුර ගන්න විවිධාකාර වලින්. ඊළඟට නිවාස පුතේ ඉන්න තැනක් හැමෝන්ටම ඕනේ. හැබැයි ඔයාට තියෙන්නේ මහල් නිවාසයක් වෙන්න පුළුවන්. මොනවාද මහල් නිවාස කියන්නේ? තට්ටු ගෙවල්. මට තියෙන්නේ පැල්පතක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මාලිගාවක් තියෙන්න පුළුවන්. මාලිගාවක් තියෙන්න පුළුවන්. right? විවිධ නිවාස. මහල් නිවාස, පැල්පත්, මාලිගා, right? තට්ටු දෙකේ ගෙවල්, තට්ටු තුනේ ගෙවල්, තනි තට්ටුවේ නිවාස, right? මේ වගේ විවිධ නිවාස තියෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝටම නිවාසයක් අවශ්‍යයි ජීවත් වෙන්න නම්. මේ නිවාස කියන එකටම තමයි පුතේ අපි වාසස්ථාන කියන්නේ. වාසස්ථාන කියන්නේ. ඊළඟට අපි ගමු අධ්‍යාපනය. අධ්‍යාපනය ගත්තොත් පුතේ හැමෝටම අධ්‍යාපනය අවශ්‍ය වෙනවා. හැබැයි ඔයා අධ්‍යාපනය ලබන්නේ රජයේ පාසලෙන් වෙන්න පුළුවන්. මම අධ්‍යාපනය ලබන්නේ විශ්වවිද්‍යාලයේ වෙන්න පුළුවන්. තව කෙනෙක් අධ්‍යාපනය ලබන්නේ පෞද්ගලික පාසලකින් වෙන්න පුළුවන්. උපකාරක පන්තියෙන් වෙන්න පුළුවන්. මේ බලන්න හරි පැහැදිලි. අධ්‍යාපනයේට උවමනා රාශියක් තියෙන්න පුළුවන්. තව මොනවද තියෙන්නේ? ආරක්ෂාව තියෙනවද? ආරක්ෂාව ගන්න කොහොමද අපි සාමාන්‍යයෙන්? පුතේ ආරක්ෂාව ලැබෙන්න පුළුවන් පොලිසියෙන්. පොලිස් ආරක්ෂාව. පෞද්ගලික ආරක්ෂකයින්. පෞද්ගලික ආරක්ෂාව. විවිධ ආරක්ෂාවන් ලැබෙන්න පුළුවන්. සෞඛ්‍ය ගත්තොත් සෞඛ්‍ය ගත්තොත් පුතේ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ඖෂධ, බෙහෙත් ශාලා, රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ඖෂධ, බෙහෙත් ශාලා මේ හැම එකෙම අපේ සෞඛ්‍ය ගැන තමයි පුතේ හිතන්නේ. සෞඛ්‍ය ගැන තමයි හිතන්නේ. තමනද අපිට තින්නේ. මම හිතනවා මේ මූලික කාරණා ටික ලියාගත්තොත් හොඳයි කියලා. ඔයාලට පුළුවන් වීඩියෝ එක නවත්තලා ඔය පහලින් තියෙනවනේ මෙන්න උදාහරණ කියලා. පුතේ අවශ්‍යතාවය එක පැත්තක ලියන්න. ඒකට අදාළ උවමනාව තව පැත්තක ලියන්න. ඔයාලට පේනවා ඇති. අවශ්‍යතාවය ලියන්න තීරු තියෙනවා. උවමනාව ලියන්න තව තීරු තියෙනවා. එතන තීරු 6ක් ඇති. ඔය 6ට අදාළ මේ ටික ලියාගන්න. ඔයාලට පුළුවන් නම් ප්‍රධාන එකක් ලියන්න පුතේ විනෝදය. චාරිකායාම, චාරිකා. මේ චාරිකාව යනවා කියන එක විනෝදෙට අයිති වෙන්නේ. චිත්‍රපටි, සංදර්ශන, පොත් කියවීම විනෝදාංශනේ. විනෝදයට කරන දේවල්. විනෝදාංශ විනෝද කරන විනෝදෙන්ට භාවිතා කරන අංශ ටික තමයි උවමනා කියන්නේ. විනෝදාංශ ටික. විනෝදය කියන්නේ අපේ අවශ්‍යතාව. අපි හොයනවා විනෝදය. right. ඔයාලට මේ ටික ලියා ගන්න පුළුවන්. වීඩියෝ එක නවත්තලා ලියා ගන්න.
වීඩියෝ එක නවත්තලා ලියා ගන්න හේතුව මම කරගෙන යනවා පාඩම. ඔයා වීඩියෝ එක නවත්තලා ලියලා ඊළඟ කොටසට එකතු වෙන්න. හරි පුතේ. මේ ටික ලිව්වා කියන අදහසින් තමයි මම මේ කොටසට එන්නේ. පුතේ ටියුට් එකට එනවා. ටියුට් එකේ මෙන්න මෙහෙම කියනවා. මෙහි දැක්වෙන ආකාරයට පුතේ අවශ්‍යතාවලට සරිලන උවමනා නිර්මාණය කිරීම ව්‍යාපාරය මගින් සිදුවේ. වර්තමානයේ වන විට අති විශාල ප්‍රමාණයක උවමනාවන් මෙම සීමිත අවශ්‍යතා සඳහා බිහි වී තිබේ. පුතේ මෙහෙම නෙවෙයි. ඔයා ලිව්වොත් ආහාර කොච්චර ලිව්ව හැකිද? ඔයා ලිව්වොත් ඇඳුම් කොච්චර ලිව්ව හැකිද? ඔයා ලිව්වොත් නිවාස කීයක් ලිව්ව හැකිද? ඔයා ලිව්වොත් අධ්‍යාපන ගන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? ආරක්ෂාව ගන්න පුළුවන් කීයක් තියෙනවද? සෞඛ්‍ය විනෝදය වෙන්න පුළුවන් කී දහක් දේවල් තියෙනවද? පුතේ හැබැයි ඔයාට පේන ආහාර එකයි. ඇඳුම් එකයි. වාසස්ථාන පුතේ එකයි. අධ්‍යාපනය එකයි. සෞඛ්‍ය එකයි. හැබැයි ඒවට උවමනා තියෙනවා රාශියක්. මේ උවමනා වලට ඒ උවමනා නිර්මාණය කරන්න තමයි පුතේ ව්‍යාපාර බිහි වෙලා තියෙන්නේ. කෑම කඩ, ඇඳුම් කඩ, ඇඳුම් මහන මිනිස්සු, ආහාර පාන හදන මිනිස්සු, ගෙවල් හදන මිනිස්සු, right? පාසල් වල පෞද්ගලික පාසල් නිර්මාණය වීම, ආරක්ෂක අංශ බිහිවීම, right? රෝහල් පෞද්ගලික රෝහල්, රජයේ රෝහල් මේ ව්‍යාපාර. මේ ව්‍යාපාර වලින් තමයි උවමනා තෘප්තිමත් කරගන්නේ. එහෙනම් පැහැදිලි. අවශ්‍යතා අපේ හිතේ ඇති වෙනවා. ඒවා අපි උවමනා වලින් තෘප්තිමත් කරගන්නවා. උවමනා වලින් තෘප්තිමත් වෙන්න නම් උවමනා තියෙන්න ඕනේ. උවමනා තියෙන්න නම් පුතේ ව්‍යාපාර තියෙන්න ඕනේ. ඒ නිසා අපි කියනවා ව්‍යාපාර බිහි වෙන්නේ අවශ්‍යතා සහ උවමනාවලට අවශ්‍ය වෙන නිසා. ඒව තෘප්තිමත් කරන්න කියලා. පහත දැක්වෙන්නේ අවශ්‍යතා සහ උවමනාවල ලක්ෂණ සහ වෙනස්කම් සහිත මතක වගුවක්. පුතේ එක පැත්තක් නම් කරගන්න අවශ්‍යතා කියලා. අනිත් පැත්ත නම් කරන්න උවමනා කියලා. අපි යන්න හදන්නේ අවශ්‍යතා සහ උවමනාවල ලක්ෂණ බලන්න. අවශ්‍යතා සහ උවමනාවල ලක්ෂණ බලන්න. අවශ්‍යතා සහ උවමනාවල ලක්ෂණ බලන්නයි යන්න හදන්නේ. ඔයා වගු එක පැත්තක් නම් කරලා ඇති අවශ්‍යතා කියලා. අනිත් පැත්ත නම් කරලා ඇති පුතේ උවමනා කියලා. අපි බලමු මොනවාද මේ අවශ්‍යතාවල ලක්ෂණ කියලා. පුතේ අවශ්‍යතා පුතේ පොදුයි. ඇයි? ඔයාටත් බඩගින්න දැනෙන්නේ. මටත් බඩගින්න දැනෙන්නේ. හැබැයි ඔයා කන්නේ පාන්. මම කන්නේ බත්. විවිධයි. උවමනා එක එක්කෙනාට අනුව විවිධයි. හැබැයි ඔයාටත් කන්න ඕනේ මටත් කන්න ඕනේ. අත්‍යවශ්‍යයි. කන්න නැතුව ඉන්න පුළුවන්. විහිළු කරන්න එපා. කන්න නැතුව ඉන්න බෑ. පුළුවන්? බෑ පුතේ. කොච්චර කිව්වත් ඔයා කනවා. රයිට්. ඔයා හැම වෙලෙම කනවනේ. නේ කොරෝනා දවස්වල ඔයා ගෙදර ඉන්නකම් මොකද කරන්නේ? කනවා. නිදිය. කනවා. නිදිය. පන්තියක් තියෙනවා නම් යනවා. කනවා. නිදිය. කනවා. නිදිය. ඒක තමයි වැඩි. කන්න ඕනේ. හැබැයි කන එක අවශ්‍ය වුණාට බත් කන්න ඕනේ කියලා දෙයක් නැහැ. කනවා කියලා බත්ම කන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. එහෙනම් උවමනා අත්‍යවශ්‍ය නොවේ. අත්‍යවශ්‍ය නොවේ. කන්න ඕනේ මොනවා හරි. බත් කන්න ඕනේ නැහැ, පාන් කන්න ඕනේ නැහැ. මොනවා හරි බිස්කට් එකක් හරි කනවා. ටොෆි එකක් හරි කනවා. එකක් කියලා විශේෂ නැහැ. ඕන දෙයක් කන්න පුළුවන්. පුතේ අවශ්‍යතා සීමිතයි. ඇයි? ඔයා දැක්කද මම අවශ්‍යතා කිව්වම ඊටමත් කෙටි ප්‍රමාණයක් කිව්වේ. මිනිසුන්ගේ තියෙන අවශ්‍යතා ඊටමත් කෙටි ප්‍රමාණයක්. ඇඳුම්, ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, right? ප්‍රවාහනය, ආරක්ෂාව, sannivedanaය, විනෝදය.
මේ වගේ කිහිපයයි මම කිව්වේ. හැබැයි උවමනා කියද්දි ආහාර කියන අවශ්‍යතාවය ගත්තොත් පුතේ උවමනා ගොඩක් කියන්න පුළුවන් අපිට. ඕන තරම් කිව්වකි. අවශ්‍යතා වලින් ගත්තොත් ඇඳුම් උවමනා ගොඩාක් කිව්වකි. අවශ්‍යතා සීමිතයි. උවමනා පුතේ අසීමිතයි. අසීමිතයි. ඔයාට බඩගින්න වගේ එකක් හදන්න පුළුවන්. බෑ. නිර්මාණය කළ නොහැක. ඉබේ නිර්මාණය වෙන මිනිස් හිත තුල හටගන්නේ මිනිස්සාගේ හිතේ ඇතිවෙන නිර්මාණය කළ නොහැක. හැබැයි බත් වගේ දෙයක් හදන්න පුළුවන්. පාන් හදලානේ තියෙන්නේ. මිනිස්සු ආහාර කියන අවශ්‍යතාවයට උවමනා නිර්මාණය කරනවා. එක බනිස් එකක් තියෙනවා තව බනිස් එකක් තියෙනවා. මේකට කියන්නේ බන්. මේකට කියන්නේ හොට් ඩොග්. දැක්කද? මිනිස්සු දැන් නිර්මාණය කරා. මේකට කියන්නේ සොසේජ් බන්. මේකට කියන්නේ හොට් ඩොග්. මේකට කියන්නේ ෆිෂ් බන්. මේකට කියන්නේ හොට් ඩොග්. ආහාර වලට නේද මේ කරන්න වෙනස්කම්. එහෙනම් අවශ්‍යතා නිර්මාණය කරන්න බැරි වුණාට උවමනා නිර්මාණය කළ හැක. උවමනා නිර්මාණය කළ හැක. අන්තිම එක කියන්නම්. තව එකක්. සරලයි. හරි සරලයි. කෑම සරල දෙයක්. සරල සිතුවිල්ල. හැබැයි උවමනා සංකීර්ණයි. බත්, කිරිබත්, විවිධ නොදන්න දේවල්. ටීවී එක ගත්තොත් YouTube එක ගත්තොත් වීඩියෝ 10000ක් 20000ක් තියෙනවා කෑම හදන. විවිධ කෑම. සමහර බත් වර්ගයක් හදනවා ලුණු දාලා, සමහර බත් වර්ගයක් හදනවා ලුණු නොදා. වෙනස ලුණු. හැබැයි නම් දෙක වෙනස්. හරි. with salt without salt. ඉතින් විවිධ වර්ගවල දේවල් තියෙන නිසා සංකීර්ණයි හරිම. හැබැයි මේක සරලයි. අවශ්‍යතා සරලයි. පුතේ මේ තියෙන්නේ අවශ්‍යතා සහ උවමනාවල වෙනස්කම්. ඔයාගෙන් ඇහුවොත් පුතේ අවශ්‍යතාවයක ලක්ෂණ මොනවද? ඔයා මේ ටික කිව්වනම් වැඩේ හරිනේද? වැඩේ හරිනේද? උවමනාවක ලක්ෂණ. මේ ටික කිව්වනම් වැඩේ හරිනේද? නෑ පුතා ඔයාගෙන් එහෙම අහන්නෙත් නැතුව අවශ්‍යතාවලයි උවමනාවලයි වෙනස්කම් කියන්න කියලා පේපර් එකේ කිව්වොත් ඔයා මේ විදිහට ලිව්වනම් හරිනේද? මේ විදිහට ලිව්වනම් හරිනේද? පැහැදිලි කරන්න කිව්වොත් පුතේ පොදුයි කියන්නේ මොකද්ද? පොදුයි කියන්නේ මොකද්ද? පුද්ගලයෙක්ගේ අවශ්‍යතාවය තවත් පුද්ගලයෙකුට සමානයි. කෑම. මේතනදී විවිධයි කියන්නේ පුද්ගලයින්ගේ උවමනා වෙනස්. පුද්ගලයාට අනුව එක උවමනාවක් තියෙදි තවත් පුද්ගලයාට අනුව තවත් උවමනාවක් තියෙන්න පුළුවන්. කාටත් පොදුයි මේක. මේක කාටත් පොදු නෑ. අනිවාර්යෙන් සපුරා ගත යුතුයි. ඒකයි අත්‍යවශ්‍යයි කියන්නේ. අත්‍යවශ්‍ය නොවේ අනිවාර්යෙන්ම එක උවමනාවක් සපුරා ගන්න ඕනේ කියලා නෑ. ඕන තරම් උවමනා තියෙනවා සපුරා ගන්න. සීමිතයි. පොඩි ප්‍රමාණයක් තියෙන අසීමිතයි. උවමනා නිර්මාණය වෙවි විශාල වෙනවා. මිනිසාට නිර්මාණය කරන්න බෑ. නිර්මාණය කරනවා කවුද? ව්‍යාපාරිකයන් විසින්. ව්‍යාපාරිකයන් විසින් නිර්මාණය කරනවා උවමනා. හරිම සරලයි. හැබැයි උවමනා පුතේ සංකීර්ණයි. ඒ සරලයි කියන්නේ සීමිතයිනේ පුතේ. සීමිතයි නිසා. සරලයි කියන්නේ තේරුම් ගන්න ලේසි. කියපු ගමන් තේරෙනවා. උවමනා සංකීර්ණයි කියන්නේ ඇයි? විවිධයි, ගොඩක් තියෙනවා. ඒ නිසා විවිධ අතරේ අපි දෝලණය වෙනවා. මොන උවමනාවද ලබා ගන්න. ඒකයි සංකීර්ණයි. හිතන්න ඕනේ ටිකක්. මේක හිතන්න ඕනේ නැහැ. කෑම නම් කෑම. මොනවද කන්නේ කියන දේ හිතන්න ඕනේ. පුතේ ඉස්සෙල්ලා වගේම ආරාධනා කරනවා. වගුවක් ඇඳලා තිටි උට් එකේ සම්පූර්ණ කරගන්න. 5ක් ලියන්න ඉඩ ඇති පුතේ වාට. 5ක් ලියන්න ඉඩ ඇති. නැවත කියනවා මේක ලියලා ඊළඟ කොටසට එකතු වෙන්න. මම ආරම්භ කරන්නේ ඔයා මේ ටික ලියා ගත්තා කියන තැන ඉඳන්. ඒ නිසා වීඩියෝ එක නවත්තන්න මද වේලාවක් පෝස් කරන්න. ඔයා ලියන්න. නැවත වීඩියෝ එකට එන්න.
ඒක ලිව්වා කියන මේ කොටස ලිව්වා කියන විශ්වාසයෙන් මම එන පුතේ පළවෙනි පාඩමේ ඊළඟ කොටසට පුතේ අපි ඉන්නේ 6 වෙනි පිටුවේ ආරම්භයේම ව්‍යාපාර වලින් සිදු කරන්නේ අවශ්‍යතාව වලට සරල නුවමනා නිර්මාණය කිරීම බව අපි පුනා කියවෙමු. බිස්නස් එකක් තියෙන්නේ මෙන්න මේ අවශ්‍යතාව වලට අවශ්‍ය වෙන උවමනා නිර්මාණය කරන. එනම් නිෂ්පාදනය යනු මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ නිර්මාණ බිහි කිරීමක් ලෙස උවමනා නිර්මාණය කිරීමක් ලෙස දැක්විය හැකිය. උවමනා තෘප්තිමත් කරන්නේ නිෂ්පාදිතයන් මගිනි. ඔයාට තේරෙන්නේ නැහැ මේ ලෝදයක්. ඔයාට මුකුත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි එනවා මේ පැහැදිලි කිරීමට. පුතේ මිනිස්සුන්ට අවශ්‍යතා සපුර ගන්න උවමනායපයි. මේ උවමනා කොහෙද තියෙන්නේ? සමහරක් ඒවා ගස්වල හැදෙන. සමහරක් ඒවා පොළවෙන් ලබා ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඒවත් යම් වෙනස්කම් වලට භාජනය කරලා අල ගෙඩියක් හාරගත්තම ඒ අල පාවිච්චි කරලා පාන් වලට දාලා අල පාන් අනේ සමාන මාළු පාන් හදනවා. රයිට්. එහෙමනේ හදන්නේ. එතකොට ගහෙන් කඩා ගන්න දොඩම් ගෙඩි අරගෙන දොඩම් ජූස් එකක් හදනවා. ඔරෙන්ජ් ජූස් එකක් හදනවා. ඒතර මේවා නිර්මාණය කරන්නේ ව්‍යාපාර. මෙන්න මේ කන බොන දේවල් වලට, මේ අඳින ඇඳුමට, මේ හදන ගේට අපි කියනවා නිෂ්පාදිතයක්. පුතේ නිෂ්පාදිතයක් කියන්නේ අවශ්‍යතා සහ උවමනා සපුරාලන ඕනෑම දෙයක්. අවශ්‍යතා සහ උවමනා සපුරාලන ඕනෑම දෙයක්. අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීමට භාවිතා කරන භාණ්ඩ හා සේවා වලට අපි කියනවා පුතේ නිෂ්පාදිත කියලා. නිෂ්පාදිත මේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්නා දේවල් වලට අපි කියනවා නිෂ්පාදිත. මතක තියාගන්න. නිෂ්පාදිත කියන්නේ හදපු කියන අදහස. නිෂ්පාදනය කරලා ඉවර වෙච්ච දේ. දැන් මේ මාක පෙන් එක ගත්තම පුතේ මේක හදලා ඉවරයි. මේක ප්‍රොඩක්ට් එකක්. ප්‍රොඩක්ෂන් එකකින් නිෂ්පාදනයකින් ආපු අවසාන ප්‍රතිඵලය නිෂ්පාදිතය. ප්‍රොඩක්ට් එකක්. ප්‍රොඩක්ට් වර්ග නැත්නම් නිෂ්පාදිත කියලා අපි ඕලෙවල් වලට ඉගෙන ගන්නේ භාණ්ඩ හා සේවා. මේ හදපු දේ මේ වගේ භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. නැත්නම් අපි නිර්මාණය කරපු දේ මම මේ කරන ඉගැන්වීම වගේ සේවයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි යනවා භාණ්ඩ නිෂ්පාදන, සේවා සැපීම සහ නිෂ්පාදිත කියන දේ සංකල්ප වලින් ඉගෙන ගන්න. අපි යමු පාඩමේ ඉතුරු කොටස. පුතේ නිෂ්පාදිතයක් යනු කියන දේ අහලා තියෙනවා. ඒ නිසා අපි ලියන්න. මිනිස් අවශ්‍යතා සපුරාලීම හා උවමනා. මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කර ගැනීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා නිෂ්පාදිත ලෙසින් හඳුන්වයි. පුතේ මේ බලන්න process එක මේ බලන්න මේ අවශ්‍යතා සපුරා ගන්නවා පුතේ උවමනා වලින්. උවමනා සපුරා ගන්නේ කොහොමද? නිෂ්පාදිත වලින්.
නිෂ්පාදිත කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා. මේ නිෂ්පාදිත බිහි කරන්නේ කවුද? බිහි කරන්නේ කවුද? ව්‍යාපාර. ව්‍යාපාර. දැක්කද? අවශ්‍යතා සපුර ගන්නව උවමනා වලින්. උවමනා කියන්නේ නිෂ්පාදිත. නිෂ්පාදිත කියන්නේ භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා හදනවා ව්‍යාපාර. මේවට අපි කියනවා නිෂ්පාදන ව්‍යාපාර. නිෂ්පාදන ව්‍යාපාරය. පුතේ මේ ව්‍යාපාර විසින් හදන්නේ භාණ්ඩයක් හෝ සේවාවක්. භාණ්ඩයක් හෝ සේවාවක්. ඒ නිසා අපේ නිෂ්පාදිතය ස්වභාවය මත කොටස් දෙකකට බෙදෙනවා. ස්වභාවය මත කියන්නේ ඒකේ හැටි, ඒකේ විදිහ. මේක මේ ස්වභාවය. හැටි, විදිහ. මේකේ හැටි, මේකේ විදිහ. ඒකට අපි කියන ස්වභාවය මත. නිෂ්පාදනය කරන ස්වභාවය මත අපි කියනවා වර්ග දෙකයි. එකක් සේවා නිෂ්පාදන ව්‍යාපාර, අනිත් එක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. සේවා නිෂ්පාදන ව්‍යාපාර, අනිත් එක කියනවා පුතේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. සමහර ව්‍යාපාර කරන්නේ පුතේ සේවා නිෂ්පාදනය කරන එක, සමහර ව්‍යාපාර කරන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන එක. භාණ්ඩ නිෂ්පාදනය කරන එක. භාණ්ඩ නිෂ්පාදනය කරන එක. අපි ලියමු ටියුට් එකේ. නිෂ්පාදිතයක් යනු කෙනෙක් අපි ලිව්වා. නිෂ්පාදිතයේ ස්වභාවය අනුව නිෂ්පාදන ව්‍යාපාර වර්ග දෙක දක්නට ලැබේ. නිෂ්පාදිතයේ ස්වභාවයන් දෙකයි. භාණ්ඩ හෝ සේවා. ඒ අනුව ව්‍යාපාර නිෂ්පාදිතය මත ව්‍යාපාර වර්ග දෙකකට බෙදෙනවා. වර්ග දෙකකට බෙදෙනවා. මොකක් මතද? භාණ්ඩ හා සේවා කියලා බෙදෙන්නේ මොකක් මතද? පේපර් එකේ අහන්නේ එහෙමනේ. මොකක් මතද? ස්වභාවය මත. ස්වභාවය මත. මේකේ හැටි. මේක අල්ලන්න පුළුවන්. පේනවා. එන මේක භාණ්ඩයක්. මං උගන්නන දේ මාව පෙනුනට වට මේ උගන්නන දේ පේන්නේ නැහැ. අල්ල ගන්න බෑ. වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න බෑ. එහෙනම් ඒක සේවයක්. ඒක සේවයක්. පුතේ ඒ නිසා අපි නිෂ්පාදන ස්වභාවය අනුව වර්ග දෙකකට බෙදනවා. ලියන්න උතන. නිෂ්පාදනයේ ස්වභාවය අනුව නිෂ්පාදන වර්ග දෙකක් දක්නට ලැබේ. 1. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. අංක 2. සේවා සැපයීමේ ව්‍යාපාර. සේවා සැපයීමේ ව්‍යාපාර. සේවා සැපීමේ ව්‍යාපාර. සේවා සැපීමේ ව්‍යාපාර. අපි පැහැදිලි කිරීමට ඒවා පිළිබඳ සරල හැඳින්වීමක් ගන්න යන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. දෙපිටේ භාණ්ඩයක් කියන්නේ ලියන්න මෙන්න මේක ලියලා පාඩම් කරමු ලියන්න. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන 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 ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති දෑ. 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 භාණ්ඩ වේ. පුතේ
අවශ්‍යතාව මොනවා ගැන අපි දන්නවනේ. ඒතර ඒවා සපුරගන්නේ නිෂ්පාදිත වලින්. මේක සපුරලන දේවල් වලට අපි කියනවා නිෂ්පාදිත. ඒතර නිෂ්පාදිත භාණ්ඩ හා සේවා. භාණ්ඩයක් කියන්නේ අල්ලන්න පුළුවන්. පේනවා. ඉඩක් ගන්නවා. දැන් මේ පෑන මම මෙතනින් තිබ්බොත් ඒ පෑනට යම්කිසි ඉඩක් යනවා. ඉඩක් ගන්නවා. මේ ටියුට් එක මම මෙතනින් තිබ්බොත් ටියුට් එකට ඉඩක් ගන්නවා. රයිට්. මගේ අතේ තියෙද්දි ඉඩක් යනවා. මේ ඉඩක් යනවා යම්කිසි. හැබැයි මේව ස්පර්ශ කරන්න පුළුවන්. භෞතිකයි. භෞතිකයි. භෞතිකය කියන්නේ මේ ලෝකේ පේන්න තියෙනවා. පේන්න තියෙනවා. දෘශ්‍යමානයි. මේව බහන්න. මේව බහන්න. මොනවද බහන්න? වතුර බෝතල්, මාක පෙන්, පොත්පත්, ලැප්ටොප්, එතකොට ආහාර පාන, ගොඩක් දේවල් භෞතිකයි නේ. ඇඳුම්, මේස පුටු, මේ හැමදේම භෞතිකයි. මේව බහන්න. පෑන් පැන්සල් මේව බහන්න. මේව බහන්න. ලියන්න. අපි බහන්න කියන්නේ මොකද්ද කියලා ලිව්වා. එහෙනම් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ පුතේ ලියන්න. ලියන්න. භාණ්ඩයක් නිපදවන ආයතනයක් භාණ්ඩයක් නිපදවන ආයතනයක් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් වේ. හරි සරලයි. භාණ්ඩ කියන්නේ භෞතික පැවැත්මක් තියෙන ස්පර්ශ කළ හැකි දේවල්. ඒවා නිෂ්පාදනය කරන ව්‍යාපාර භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර වේ. සරලයි. හරි. භාණ්ඩ නිපදවන ආයතනයක් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් වේ. ව්‍යාපාරිකයින් මිනිසුන්ගේ අවශ්‍යතාවලට සරලන විවිධ වර්ගවල භාණ්ඩ වෙළඳ පොළට හඳුන්වලා දෙයි. ඔව්නේ. අර පින්තූරෙම තියෙනවා goods. goods කියන්නේ භාණ්ඩ. ඩෝනට්ස් තියෙනවා. ඊළඟට ටූත් පේස්ට් එකක් වගේ එකක් තියෙනවා. ටෝච් එකක් තියෙනවා. කාර් එකක්, ඩෝල් කෙනෙක්. රයිට්. ඊළඟට බෝනික් එකක් ඉන්නවා. එතකොට සපත්තු දෙකක්. මේ හැමදේම භාණ්ඩ. එකම අවශ්‍යතාවය සඳහා විවිධ වර්ගවල භාණ්ඩ මෙන්ම එකම භාණ්ඩය විවිධ සන්නම් නාම වලින්ද වෙළඳ පොළේ දක්නට ඇත. පුතේ එකම අවශ්‍යතාවය. දැන් අපිට දත් මදින්න ඕනේ නම් ටූත් පේස්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දත් කුඩු කියලා තියෙන්නේ විවිධ වර්ගවල. අන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ජෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ටූත් පේස්ට් එකක් ගන්න සිග්නල් වෙන්න පුළුවන්. ක්ලෝගාඩ් වෙන්න පුළුවන්. සුදන්ත වෙන්න පුළුවන්. සුපිරිවිකි වෙන්න පුළුවන්. ක්ලෝස් අප් වෙන්න පුළුවන්. විවිධ වර්ගවල දේවල් තියෙනවා. එතකොට එක භාණ්ඩයක් අපි ගත්තොත් ප්‍රවාහනයට වාහනයක් කියලා හිතන්න. කාර් එකක් ගන්න පුළුවන්. බයික් එකක් ගන්න පුළුවන්. විවිධ උවමනා තියෙනවා. විවිධ භාණ්ඩ තියෙනවා. එකම අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. විවිධ භාණ්ඩ තියෙනවා. හැබැයි ඒ භාණ්ඩත් කාර් එකක් ගත්තොත් ටොයෝටා කාර් එකක් වෙන්න පුළුවන්. හොන්ඩා කාර් එකක් වෙන්න පුළුවන්. රයිට්. ඊළඟට බෙන්ස් එකක් වෙන්න පුළුවන්. BMW එකක් වෙන්න පුළුවන්. විවිධ සන්නම් නාම විවිධ නම් වලිනුත් මේ භාණ්ඩ තියෙන්න පුළුවන්. උදාහරණ ලෙස අපි උදාහරණ කීපයක් ලියමු. ලියන්න. කාර් ආහාර පාන සෙල්ලම් බඩු පොත්පත් ඇඳුම්. කාර් ආහාර පාන සෙල්ලම් බඩු පොත්පත් ඇඳුම්. ඇති. දැන් මම මේක පැහැදිලි කරන්න. පුතේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ එයා කරන්නේ පුතේ ඒක හදනවා. හදලා විකුණනවා. උදාහරණයක් විදිහට වගේ ගෙවල් ළඟ සිල්ලර බඩු කඩේ බලන්න. ඒකේ තියෙනවානේ මෙලිබන් බිස්කට්. පොඩක් පිටිපස්සට ගිහලා බැලුවම මෙලිබන් බිස්කට් ඒකේ හදනවද? නෑනේ පුතේ. එයා කරන්නේ විකුණන එක. භාණ්ඩයක් තමයි. එයා කරන්නේ හැබැයි විකුණන එක. එයා හදන්නේ නෑ. හැබැයි මෙලිබන් එකට ගියොත් මෙලිබන් එකේ ඒ බිස්කට් හදනවා. මංචි එකේ බිස්කට් හදනවා. බේකරි එකට ගියොත් ඒකේ පාන් හදනවා. බනිස් හදනවා.
අනේ හදලා වෙළඳ පොළට දානවා නම් අපි ඒකට කියනවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය. හදන්න බයිසිකල් හදන තැන්, වාහන හදන තැන්, දුරකථන හදන තැන් කැඩිලා හදන තැන් නෙවෙයි. නව නිෂ්පාදන කරන තැන්, අලුතෙන්ම නිෂ්පාදනය කරන තැන්. රයිට්. තින්න පුළුවන් ඇඟලුම් ආයතන, බේකරි, ළඟට බිස්කට් නිෂ්පාදන ආයතන, ඒ වගේ දේවල් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර සහ භාණ්ඩ ගැන තමයි අපි කතා කරේ. එනවා අපි සේවා සැපීමේ ව්‍යාපාර දෙවෙනි අංශය සේවා සැපීමේ ව්‍යාපාර ගැන ඉගෙන ගන්න හදන්නේ. ලියමු අපි ලියන්න. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා. පොඩ ඉඩ මදි වේ පුතේ, ඉඩ කළමනාකරණය කරගෙන ලියන්න. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීමට පාරිභෝගිකයා වෙත සපයන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කිරීමට නැත්නම් තෘප්තිමත් කිරීමට පාරිභෝගිකයා වෙත සපයන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. මට ඕනේ කොණ්ඩේ කපා ගන්න. මම යනවා සැලුන් එකට. එයා මට ඒ සේවය සපයන. මට ඕනේ ඉගෙන ගන්න. මම යනවා ඉස්කෝලේට. මම යනවා ටියුෂන් එකට. උපකාරක පන්තියකට. මට ඕනේ ආරක්ෂාව. මම යනවා පොලිසියට. මට ඕනේ මොනාරි බඩු ටිකක් ගන්න. මම යනවා සුපර් මාකට් එකට. ඒක සේවයක් සපයන්නේ. එතන තියෙන භාණ්ඩ නිසය කියලා කිව්වොත් භාණ්ඩ උනට එයා හදන්නේ නැහැ නේ. එයා හදනවා නම් ඒතර නිෂ්පාදන. හැබැයි හදන්නේ නැත්තම් සේවා. එයා කරන්නේ සපයන එක. සප්ලයි කෙනෙක් යා. සපයන එක කරන්නේ. ඒක සේවාවක්. ඒතර ඒ යම්කිසි ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් පාරිභෝගිකයා වෙත සපයනවා නම් ඒවා අපි කියනවා සේවාවක් කියලා. හොඳට පාඩම් කරගන්න. මේ පාර විභාගෙදී අහන්න පුළුවන් ඔයගෙන් සේවාවක් කියන්නේ මොකද්ද? සේවාවක් හඳුන්වන්න. මොකද්ද සේවාවක් කියන්නේ? අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීමට පාරිභෝගිකයා වෙත සපයන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. එකක් වෙන්න පුළුවන්, කිහිපයක් වෙන්න පුළුවන්. මතක තියාගන්න. පාඩම් කරන්න. සේවාවක් ලෙස හඳුන්වන්න පුළුවන් කියලා ටියුට් එකේ ගහලම තියෙනවා. එවැනි නිෂ්පාදනයට යොමු වී ඇති ව්‍යාපාර සේවා සපයන ව්‍යාපාර. ලියන්න හිතන්නේ. සේවා සපයන ව්‍යාපාර ලෙස හඳුන්වයි. 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 උදාහරණ ලෙස ලියමු. උදාහරණ පුතේ. වෙළඳ ආයතන ගත්තම පුතේ තොග වෙළඳ ආයතන තියෙනවා, සිල්ලර වෙළඳ ආයතන තියෙනවා. 11 වසර පළවෙනි පාඩමෙන් අපි ඒ ගැන ඉගෙන ගන්නවා. වෙළඳ ආයතන, බැංකු නැත්නම් අපි කියන මූල්‍ය ආයතන කියලා. බැංකු, සැලුන්, රූපලාවන්‍ය ආයතන කියන එක. රූපලාවන්‍ය ආයතන, අධ්‍යාපන ආයතන, ආරක්ෂණ සේවා සපයන ආයතන, ආරක්ෂක සේවා සපයන ආයතන. 3යි ලියන්න දෙන්නේ. කීපයක් ලිව්වා ඇති.
අන්න අපිට වෙනස්කම් ටිකක් ලියන්න තියෙනවා. භාණ්ඩ හා සේවා ගත්තම පුතේ විවිධ වර්ගවල වෙනස්කම් අපිට දකින්න පුළුවන්. මොනවාද මේ භාණ්ඩ හා සේවා ගත්තම අපිට දකින්න පුළුවන් වෙනස්කම්. මොනවාද වෙනස්කම්? අපි ලියමු. එක පැත්තක් නම් කරගන්න භාණ්ඩ කියලා අනිත් පැත්ත නම් කරගන්න සේවා කියලා. පුතේ භාණ්ඩ මම මේ පැත්තට භාණ්ඩ ගන්නම්. මේ පැත්තට සේවා ගන්නම්. භාණ්ඩ සහ සේවා. භාණ්ඩ භෞතිකයි. භෞතිකයි කියන්නේ පුතේ යම්කිසි ඉඩක් ඕන එක තියන්න. සේවා භෞතික නොවේ. භෞතික නොවේ. භෞතික නොවේ. භාණ්ඩ ස්පර්ශ කළ හැක. සේවා ස්පර්ශ කළ නොහැක. ස්පර්ශ කළ නොහැක. භාණ්ඩ දෘශ්‍යමානයි. අපි මෙහෙම ලියමු. භාණ්ඩ ලබා ගන්න වෙනස් කළ හැක. ලබා ගන්නා වෙනස් කළ හැක. ලබා ගන්න කාගෙන්ද ඒක වෙනස් කරන්න පුළුවන්. සේවා ලබා ගන්නා වෙනස් කළ නොහැක. සපයන්නාගෙන් වෙන් කළ හැක. දැන් අපිට භාණ්ඩයක් ගත්තම අපි හිතමු කඩෙන් භාණ්ඩයක් ගත්තම ඒ කඩෙන් අපිට ගන්න පුළුවන් නේ භාණ්ඩ. එයාගෙන් වෙන් කරලා ගන්න පුළුවන්. හැබැයි ගුරුවරයෙක් උගන්වද්දී ඉගැන්වීම ගලවලා ගන්න බෑ. ඒක නෑ. එයාගෙන් එන්නේ නෑ අපිට නේ. සපයන්නාගෙන් වෙන් කළ නොහැක. සපයන්නාගෙන් වෙන් කළ හැක. සපයන්නාගෙන් වෙන් කළ නොහැක. එකක් ලියන්න පුතේ පුළුවන් නම් ගබඩා කළ හැක. ගබඩා කළ නොහැක. භාණ්ඩ ගබඩා කරන්න පුළුවන්. සේවා ගබඩා කරන්න බෑ. සේවා ගබඩා කරන්න බෑ. ඔයාලට ලියන්න වෙලාව තියෙනවා. ඔයා වීඩියෝ එක පෝස්ට් කරලා ලියන්න. භෞතිකයි භෞතික නොවේ. ස්පර්ශ කළ හැක. ස්පර්ශ කළ නොහැක. ලබා ගන්නා වෙනස් කළ හැක. ලබා ගන්නා වෙනස් කළ නොහැක. සපයන්නාගෙන් වෙන් කළ හැක. සපයන්නාගෙන් වෙන් කළ නොහැක. ගබඩා කළ හැක. ගබඩා කළ නොහැක. ගබඩා කළ හැක. ගබඩා කළ නොහැක. ගබඩා කළ නොහැක. ගබඩා කළ නොහැක. ඔය අපි කතා කරේ භාණ්ඩ හා සේවාවල ලක්ෂණ. භාණ්ඩ හා සේවාවල ලක්ෂණ. ඊළඟට පුතේ අපි එන මාතෘකාව තමයි නිෂ්පාදන සම්පත්. නැත්නම් නිෂ්පාදන සාධක. මේක වීඩියෝ එක පෝස්ට් කරලා ආයෙ පස්සට අරගෙන ලියාගන්න. ලියලා නිෂ්පාදන සාධක කියන කොටසට සූදානම් වෙන්න. මේක ලිව්වා කියන විශ්වාසෙත් එක්ක අපි එනවා නිෂ්පාදන සාධක කියන මාතෘකාව ගැන කතා කරන්න. අපි කෙමින් පළවෙනි පාඩමේ අවසානය කරා ලඟ වෙමින් පවතින්නේ. අපි කතා කරන්න යන්නේ නිෂ්පාදන සාධක නැත්නම් නිෂ්පාදන සම්පත් කියන මාතෘකාව. දුවේ පුතේ නිෂ්පාදන සම්පත් කියන්නේ අපිට දැන් භාණ්ඩ හා සේවා හදන්න නම් අපිට විවිධ දේවල් අවශ්‍ය වෙනවනේ ව්‍යාපාර වලට. නිෂ්පාදන ක්‍රියාවලියක් කරන්න ඕනේ. අපි දෙයක් හදන්න නම් දැන් පාන් හදන්න පිටි, මිනිස්සු ඕනේ, ඊස්ට්, රයිට්, වතුර, ඒ වගේ ගොඩක් දේවල් ඕනේ. ගෙයක් හදන්න නම් වැලි, ගල්, වැලි, සිමෙන්ති හදන මිනිස්සු, රයිට්. ඒකට අයිඩියා එකක්. මේ ගොඩක් දේවල් ඕනේ. හරි? අදහසක් ඕනේ කොහොමද හදන්නේ කියලා. එතකොට මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන සම්පත් මොනවද? අපි ඒවට කියනවා පුතේ නිෂ්පාදන සාධක. අපි ඒවට කියනවා
නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක. නැත්නම් නිෂ්පාදන සම්පත් කියලාත් කියනවා. O level වලදී අපි මේකෙදි ඉගෙන ගන්න දේවල් හතරයි. නිෂ්පාදන සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක හතරයි පුතේ අපි ඉගෙන ගන්න. 1 භූමිය, 2 ශ්‍රමය, භූමිය ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය හා ව්‍යවසාය ගැන තමයි අපි ඉගෙන ගන්නේ. අපි මේව එකින් එක පැහැදිලි කරනවා. මේ කතා කරන්නේ මොකක් ගැනද පුතේ? දැන් අවශ්‍යතා සහ උවමනා, අවශ්‍යතා ඉටු කරගන්න උවමනා වුණා. උවමනා සම්පූර්ණ කරගන්න නිෂ්පාදිත ඕනුණා. නිෂ්පාදිත කියන්නේ දෙන්නයි භාණ්ඩ හා සේවා. තව දේවල් තියෙනවා කියලා වගේ ගුරුවරු සහ වගේ දෙමව්පියන් හැමදෙවලම ගන්නයි. ඕ ලෙවලට අපි කතා කරන්නේ බොහෝ දුරට භාණ්ඩ හා සේවා ගැන විතරයි. නිෂ්පාදිත දෙකයි භාණ්ඩ හා සේවා. මේ දෙන්නව හදන්න ඕන වෙන සාධක නිෂ්පාදන සාධක. ලස්සන ගැලීම් සටහනකට අපි අන්තිමට එමු. මේ දෙන්නව හදන්න ඕන වෙන සාධක නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක. ඒවා හතරයි. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. පැහැදිලි? right. අපි මුලින්ම ටියුට් එකට එමු. නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සාධක. නිෂ්පාදනය භාණ්ඩයක් වුවද සේවාවක් වුවද ඒ සඳහා විවිධ වූ සම්පත් අවශ්‍ය වේ. ද නිෂ්පාදනය කරේ භාණ්ඩයක් වෙන්න පුළුවන්. සේවාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ දේ කරන්න නම් විවිධ සම්පත් අවශ්‍ය වෙනවා. මෙහිදී අධ්‍යයනය කරනුයේ නිෂ්පාදනයට යොදා ගන්නා විවිධ සම්පත් පිළිබඳවයි. නිෂ්පාදන සාධක යනු මේ භාණ්ඩ හා සේවා හදන්න පුතේ හරි ලේසිනේ. මේ කොමර්ෂල් ඇති දෙයක් නැහැ. භාණ්ඩ හා සේවා හදන්න කොච්චර දේවල් ඕනේද? නිෂ්පාදනය කරන්න මොනවද ඕනේ? සම්පත් හතරයි. භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය. මොන දේ කරන්නත් ඕනේ හතරයි. භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය. මොනවාද කියලා අපි ඉගෙන ගමු. ලියන්න. නිෂ්පාදන සාධක යනු ලියන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා 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 අවශ්‍ය වෙන විවිධ සම්පත් නිෂ්පාදන සාධක ලෙසින් හඳුන්වයි. නිෂ්පාදන සාධක ලෙසින් හඳුන්වයි. නිර්වචනය අහුන්නේ නැත්නම් නැවැත්තුවා ආපස්සට ගියා ඇහුවා ආවා. right. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වෙන විවිධ සම්පත් නිෂ්පාදන සාධක ලෙසින් හඳුන්වයි. මේවා කීයද පුතේ? හතරයි. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. factors of production. production එකේ factors හතරයි. මොනවද මේ factors? අවශ්‍ය සාධක මොනවද? භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. ලියමු ඔය හතර. නිෂ්පාදන සාධක හතරකේ ඒවා නම් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. ඔයාලට ඇති අංක හතරක් දාලා ඒ අංක හතරේ ලියන්න. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය. ඒක ලියලි ඉවරලා අපි පටන් ගන්න හදන්නේ පුතේ භූමියෙන් වැඩේ. භූමිය කියන්නේ පුතේ මේ පොළව කියන අදහසම නෙවෙයි. නිෂ්පාදනය කරද්දී අපිට ස්වභාවයෙන් යම් කිසි දේවල් ලැබෙනවා නම් ස්වභාව ධර්මය. right. වනාන්තරයක්. right. මුහුදේ ඉන්න මත්ස්‍යයින් ස්වභාවයෙන් හැදෙන්නේ නේ. මිනිස්සු හදන්නේ නැහනේ. වෙනම මත්ස්‍ය වගාව තියෙනවා. ඒක වෙනම දෙයක්. මුහුදේ ඉන්න මත්ස්‍යයින් මේ ඔක්සිජන් ටික
මේ හම්බෙන වාතය, කුලං ටික. එතකොට මේ ගොඩක් දේවල් අපිට භූමියෙන් ලැබෙන්න පුළුවන්. භූමියෙන් ලැබෙන්න පුළුවන්. භූමිය කියන්නේ ස්වභාවයෙන් ලැබී ඇති සම්පත්. නිෂ්පාදනය වෙනුවෙන් යොදා ගන්න ස්වභාව ධර්මයෙන් ලැබිච්ච සම්පත් වලට අපි කියනවා භූමිය. ඒ නිසා භූමිය ගැන කියද්දී මතක තියාගන්න ඕනි වචන තමයි ස්වභාව ධර්මයෙන් ලැබිච්ච සම්පත්. ස්වභාව ධර්මයෙන් ලැබිච්ච සම්පත්. ස්වභාව ධර්මයෙන් ලැබුණු සම්පත්. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාව ධර්මයෙන් ලැබුණු සම්පත්. අපි ලියමු නිර්වචනේ. ලියන්න. ඉඩ තියනවාට ලියන්න මුලින්ම භූමිය කියන මාතෘකාව යටතේ. ලියන්න. නිෂ්පාදනය සඳහා යොදාගත හැකි නිෂ්පාදනය සඳහා යොදාගත හැකි ස්වභාව ධර්මයෙන් ලැබුණු සම්පත්. ස්වභාව ධර්මයෙන් ලැබුණු සම්පත්. ස්වභාව ධර්මයෙන් ලැබුණු සම්පත්. ස්වභාව ධර්මයෙන් ලැබුණු සම්පත් භූමිය ලෙසින් හඳුන්වයි. භූමිය ලෙසින් හඳුන්වයි. භූමිය ලෙසින් හඳුන්වයි. පුතේ එතකොට මේ දැන් පොළව මෙහෙම ගත්තම පොළව මෙහෙමනම් මේ පොළව මතු පිට තියෙනවනේ වනාන්තර තියෙනවා රයිට් ළඟට මුහුදේ මත්ස්‍යයින් ඉන්නවා ඒක පොළවේ මතු පිට වගේ වතුර යටනේ වතුර යට වුණාට පොළව මතු පිට මේ පොළව තියෙන්නේ යටින්නේ මුහුදේ ඉන්නවා මත්ස්‍යයින් පුතේ රයිට් ඒ වගේම මේ පොළව යට සමහර දේවල් තියෙනවා ඔයා දන්නවද එතකොට තමයි පුතේ මිනිස්සු මේක හාරගෙන ඇවිල්ලා මේක මතු කරගන්නේ මිනිරන් පතල් right මැණික් පතල් khනිජ තෙල් නිදි නිදියක් khනිජ තෙල් නිදියක් මේ නිදියක් khනිජ තෙල් තැන්පත් වෙලා තියෙන තැනක් මේක ස්වභාව ධර්මයෙන් ලැබෙච්ච සම්පත් right මේක හාරන්න කලින් මම මේ කතා කරන්නේ මිනිරන් නිදියක් khනිජ තෙල් නිදියක් එතකොට පොළව මතු පිට වගේම පොළව අභ්‍යන්තරයේත් පුතේ අපිට භූමිය දකින්න ලැබෙනවා. ඒ නිසා භූමිය කියන්නේ මේ පොළොව මතු පිට තියෙන දේවල් විතරක් නෙවෙයි. ස්වභාව ධර්මයෙන් ලැබෙනවා නම් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් ඕනම දෙයක් අපි කියනවා භූමිය කියලා. භූමිය කියලා. කැලේක දර වැටිලා තියෙනවා භූමිය. භූමිය. right. අපි උදාහරණ කිහිපයක් දෙමු. ලියන්න. ලියන්න. khනිජ සම්පත khනිජ සම්පත වන සම්පත වන සම්පත වන සම්පත සාගර මත්ස්‍යයින් සාගර මත්ස්‍යයින් සාගර මත්ස්‍යයින් පස් මේ පස් පොළවේ තියෙන භූමිය එහෙනම් මොනවද පුතේ භූමිය කියන්නේ කීවර්ඩ් එකක් තියෙනවා භූමිය කියලා අදහස් කරන්නේ මොකද ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන්න පුළුවන් මම ඊළඟට ඔයාට කියන්න උත්සාහ කරනවා ශ්‍රමය සම්බන්ධව ප්‍රාග්ධනයට ආවම අලුත් කොටසක් කියලා දෙන්න රයිට් භූමිය ඉවර කරමු භූමිය ඉවරයි මොකද්ද මේ ශ්‍රමය කියන්නේ ශ්‍රමය කියන්නේ පුතේ දැන් භූමියේ තියෙන දේවල් භාවිතා කරලා නිෂ්පාදනය කරන්න පුළුවන්නේ හැබැයි ඒක කරන්න යම් කිසි ක්‍රියාවලියක් කරන්න මිනිස්සු ඉන්නෝ ඒගොල්ලෝ ඒක කරන්න right යම් ක්‍රියාවක් වෙනුවෙන් නැත්නම් ව්‍යාපාරය වෙනුවෙන් යොදවන්න ඕනේ තමන් වෙහෙසෙන්න ඕනේ සමහරක් බුද්ධිමතුන් ඉන්නවා ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ ඒගොල්ලෝ අයිඩියා එක දෙන්නේ අදහස දෙන්නේ ඒගොල්ලෝ මෙහෙවන්නේ බුද්ධිය ඒගොල්ලෝ වෙහෙසවන්නේ බුද්ධිය හැබැයි අපේ ගෙදර හදන්න ආපු කොන්ත්‍රාත් කරපු මේසන් බාස් ඒ පෙදරේරු මහත්තයා තමයි ගල් ටික ඇදගෙන ඇවිල්ලා මේ ගේ හදන්නේ බදාම ටික අනාගෙන එයා වෙහෙසෙනවා අපේ තාත්තා තමයි වඩු වැඩ කරන්නේ එයා වෙහෙසෙනවා හැබැයි මැනේජර් කෙනෙක් විද්‍යාඥයෙක් වගේ අය වෙහෙසවන්නේ බොහෝ විට මනස එයා මනසෙන් හිතලා දේවල් කියන්නේ. එයාගේ මනසෙන් එයා වෙහෙසෙනවා. කොහොම හරි මනසෙන් හෝ කායිකව හෝ
ව්‍යාපාරය වෙනුවෙන් වෙහෙසෙනවා නම් අපි ඒකට කියනවා ශ්‍රමය කියලා. ශ්‍රමය කියලා. අපි වැඩි දුරට කතා කරමු ලියලා ඉවර වෙලා. ලියලා ඉවරලා වැඩි දුර කතා කරමු. ලියන්න. ලියන්න. ව්‍යාපාරයක නිෂ්පාදනය වෙනුවෙන් ව්‍යාපාරයක නිෂ්පාදනය වෙනුවෙන් ව්‍යාපාරික නිෂ්පාදනය වෙනුවෙන් යොදවන කායික හෝ මානසික වෙහෙස නැත්නම් අපි කියනවා දායකත්වය කියලාත් කියනවා. කායික හෝ මානසික දායකත්වය කියලාත් කියනවා. වෙහෙස ශ්‍රමය ලෙසින් හඳුන්වයි. 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 ලියපු එක කියවමු පොඩ්ඩක්. කියවන්න මොකද්ද? ව්‍යාපාරයක නිෂ්පාදනය සඳහා යොදවන කායික හෝ මානසික වෙහෙස. වෙහෙසෙනවා නම් යම් ක්‍රියාවලියක් වෙනුවෙන් කවුරු හරි. එයා යොදවනේ වෙහෙසට අපි කියනවා ශ්‍රමය කියලා. ශ්‍රමය කියලා. පුතේ කායික අතින් පයින් වෙහෙසෙන අයත් ඉන්නවා. මානසිකව වෙහෙසෙන අයත් ඉන්නවා. ඔය පල්ලෙහා දීලා තින්නේ ඒකයි. මිනිසුන් කායිකව මෙන්ම මානසිකවද වෙහෙසෙයි. ඒ අනුව පහත උදාහරණ බලන්න. පුතේ කායිකව වෙහෙසෙන පුද්ගලයා කවුද? ලියන්න. 1. මුලින්ම තියෙන්නේ මානසික. පළවෙනි පැත්තේ මානසික. කවුද මානසිකව වෙහෙසෙන මිනිස්සු? ලියන්න. කලමනාකරුවන් ගණකාධිකාරීවරු. අපි මේ බිස්නස් එක පැත්තෙන් කතා කරන්නේ. ව්‍යාපාරයක ගත්තොත් මැනේජර් කෙනෙක්. ඔයාව හදන්නේ අපි එතනට. ඔයාව හදන්නේ ව්‍යවසායකෙක් වෙන්න. මැනේජර් කෙනෙක් හරි වෙන්න. කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්න. කළමනාකරු ගණකාධිකාරීවරයා. ගිණුම් කටයුතු කරන්නේ එයා. ගණකාධිකාරීවරයා. තව කවුද? මනස වෙහෙසන අය. විද්‍යාඥයන් ඇති. කායිකව මේ වෙහෙසෙන මිනිස්සුන් ලියමු. මේ පැත්තේ මේ ලී කෑල්ලකුයි කියතකුයි අතේ තියාගෙන මිනිස්සෙක් ඉන්නව පේනවද? එතන ලියන්න කායිකව වෙහෙසෙන මිනිස්සුන්. කවුද? කම්කරුවන් තව සේවකයන් ලියන්න. සේවකයන්, වඩු කාර්මිකයන්, පෙදරේරුවන්, මේසන් වැඩ කරන්නේ පෙදරේරුවන්. එතකොට අපි දන්නවා පුතේ මේ භූමියෙන් අපිට ස්වභාවයෙන් ලැබෙන දේවලුත් අරගෙන නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි එහෙම කරද්දී ඒකට යම්කිසි ශ්‍රමයක් යොදවන්න. වැඩ කරන්න. කායිකව හෝ මානසිකව. පැහැදිලි? right. නියමයි. අපි යනවා අනුත් මාතෘකාවට ප්‍රාග්ධනය. ගොඩක් ළමයි ඉගෙනගෙන තිනවා ප්‍රාග්ධනය කියන්නේ සල්ලි. සල්ලි කියන්නේ ප්‍රාග්ධනයක්. උසස් පෙළදී වා ප්‍රාග්ධනය නිර්වචනය නිවැරදිවම හරියට ඉගෙන ගනි. සාමාන්‍ය පෙළදී ප්‍රාග්ධනය කියන සංකල්පය අපි මෙන්න මේ විදිහට කියන්නේ. දැන් මේ නිෂ්පාදනය කරන්න නම් ස්වභාවයෙන් ලැබෙන දේවල් භූමියනේ. යොදවන දායකත්වයේ මිනිස්සෙක් ශ්‍රමය. හැබැයි මේක කරන් යන්න නම් අපිටත් යම් දේවල් හදා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට කැලේ වැඩිලා තියෙන දර විකුණන්න නම් ඒ දර ටික අහුලගෙන මිටි බැඳගෙන ගේන්න ඕන. රයිට්. මිනිරන් තිබිලා වැඩක් නැහැ නේ. ඒක හාරලා ගන්න ඕන. දැන් මිනිස්සු එක හදා ගන්න පතලක් විදිහට. ඊළඟට තව මොකද්ද? මැෂින් එකක් හදා ගන්න ඕන. මුදල් හදා ගන්න ඕන. මුදල් යොදව ගන්න ඕන. හදා ගන්න. එතකොට අඩුම ගානේ ගෙදරක අපි කියමු පේන්ට් කරනවා නැත්නම් තීන්ත ගන්නවා කියලා. ඒකට ඉනිමගක් ඕනේ. ඉනිමගක් හදා ගන්න ඕනේ. නැත්නම් ගේන්න ඕනේ. එතකොට මේ යම් ක්‍රියාවලියක් වෙනුවෙන් මේ නිෂ්පාදනය වෙනුවෙන් අපි යොදවනවා
ස්වභාවයෙන් ලැබෙන දේවල් වගේම පුතේ අපි විසින් නිර්මාණය කරගත්ත දේවල්. නිෂ්පාදනය සඳහා උපකාර කරගන්නවා. ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරපු දේවල්. නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරන ලද ආධාරක අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ඒක මුදල් වෙන්නත් පුළුවන්. යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්. වාහන වෙන්න පුළුවන්. දැන් පාන් හදන ගත්තොත් පිටි ඔයගේ පිටික සර් මේ වවලා තිරිඟු වලින් ගන්න. තිරිඟු පිටි වෙනව දැකලා තියෙනවද? නැහැනේ. තිරිඟු ගස් වැවෙන්නේ. ඒ තිරිඟු පැලෙන් අපි අරගෙන පිටි නිර්මාණය කරගන්නවා. රයිට්? රයිට්. වවා ගන්නවා. මිනිස්සු හදාගන්නේ. ඒ නිසා ප්‍රාග්ධනය කියන්නේ පුතේ මිනිසා විසින් නිර්මාණය කරන ආධාරක වලට අපි ලියලා පාඩම් කරමු. ලියන්න. නිෂ්පාදනයේදී යොදා ගන්නා නිෂ්පාදනයේදී යොදා ගන්නා නිෂ්පාදනයේදී යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරන ලද ආධාරක මිනිසා විසින් නිර්මාණය කරන ලද ආධාරක මිනිසා විසින් නිර්මාණය කරන ලද ආධාරක ප්‍රාග්ධනය ලෙසින් හඳුන්වයි. ප්‍රාග්ධනය ලෙසින් හඳුන්වයි. ප්‍රාග්ධනය ලෙසින් හඳුන්වයි. නිෂ්පාදනයේදී යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරන ආධාරක. නිෂ්පාදනය සඳහා යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරන ලද ආධාරක. ප්‍රාග්ධනය ලෙසින් හඳුන්වයි. උදාහරණ කිහිපයක් ලියමු පුතේ. මෙන්න මෙහෙම කියන ව්‍යාපාරයක් කරගෙන යාමේදී අවශ්‍ය වන ස්වභාවික නොවු භෞතික සම්පත් අදාළ කරගන්න. ඔව්. ස්වභාවික දේවල් ගන්න නැහැ. ඒවා භෞතික කරාට පස්සේ ඒවා ස්වභාවික නැතුව අපි හදාගත්තට පස්සේ ඒවට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. උදාහරණ කිහිපයක් ලියමු. ලියන්න උදාහරණ කිහිපයක්. යන්ත්‍ර සූත්‍ර යන්ත්‍ර සූත්‍ර යන්ත්‍ර සූත්‍ර යන්ත්‍ර සූත්‍ර යන්ත්‍ර සූත්‍ර මුදල් 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 ගොඩනැගිලි 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 රථවාහන රථවාහන උපකරණ ඉඩ නැත්තම් පුතේ ඉඩ තියෙන විදිහට ලියන්න. 3ක් 4ක් ලිව්වත් ඇති. උපකරණ වගේ දේවල්. right. පුතේ මේ බලන්න. භූමියේ තියෙන දේවල් ස්වභාවිකයි. ශ්‍රමය කියන්නේ මිනිස්සු දරන කායික හෝ මානසික වෙහෙස. ප්‍රාග්ධනය කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරලා ආධාරක. මේ හැම එකකම උඩින් හෙඩින් එක විදිහට යන්නේ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ස්වභාවික සම්පත්. නිෂ්පාදනය සඳහා දරන කායික හෝ මානසික වෙහෙස. නිෂ්පාදනය වෙනුවෙන් යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරලා ආධාරක. පැහැදිලිනේ? පැහැදිලිනේ? දැකන් ලේසි. ඒක මම මෙහෙම ලිව්වේ. ව්‍යවසාය මෙන්න ප්‍රධානම කාරණාවට නිෂ්පාදනයේදී අවශ්‍ය වෙන. පුතේ ස්වභාවයේ සම්පත් තිබ්බට වැඩක් නැහැ. ශ්‍රමය යෙදුවට වැඩක් නැහැ. ප්‍රාග්ධනයක් තිබ්බට වැඩක් නැහැ. මේ තුන එකතු කරලා අලුත් නිර්මාණයක් බිහි කරන්න කවුරු හරි ඉන්නෝ. කවුරු හරි ඉන්නෝ. මෙන්න මේගොල්ලෝ තමයි දැන් අඩු වෙලා තියෙන්නේ. මේගොල්ලෝ තමයි අපිට ඕනේ. මේගොල්ලෝ තමයි අපිට ඕනේ. මේගොල්ලෝ තමයි අපිට ඕන වෙලා තියෙන්නේ. ව්‍යවසායකයෝ අලුත් දේවල් නිර්මාණය කරන මිනිස්සු. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යොදාගෙන ක්‍රියාවලියක් කරහා නව නිර්මාණයක් බිහි කිරීමේ ක්‍රියාවලිය. ව්‍යවසායකත්වය. අපි ලියලා පාඩම් කරමු. ලියලා පාඩම් කරමු. අපි එනවා ව්‍යවසායකත්වයට. අපි මෙන්න මෙහෙම ලියමු උඩින් ලියන්න. නිෂ්පාදනයට අවශ්‍ය භූමිය
නිෂ්පාදනයට අවශ්‍ය භූමිය. නිෂ්පාදනයට අවශ්‍ය භූමිය. ශ්‍රමය. 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 ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. යන සාධක යන සාධක යන සාධක යන සාධක සංවිධානය කර ලියන්න සංවිධානය කර සංවිධානය කර ක්‍රියාවලියක් ලෙස පවත්වාගෙන යාම ක්‍රියාවලියක් ලෙස පවත්වාගෙන යාම ව්‍යවසාය ලෙසින් හඳුන්වයි. ව්‍යවසාය ලෙසින් හඳුන්වයි. මොකද මම කිව්වේ? නිෂ්පාදනය සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සංවිධානය කර ක්‍රියාවලියක් ලෙසින් පවත්වාගෙන යාම. පුතේ මේ ටික කරන්නේ මේ මිනිස්සයා. මේ මිනිස්සයා. එයා අලුත් දෙයක් නිර්මාණය කරනවා. නිෂ්පාදන සාධක අතුරින් විශේෂම සාධකය මෙය. මෙහිදී අවදානම් වලට මුහුණ දීම හා නවෝත්පාදන බිහි කිරීම ප්‍රධාන අරමුණු වේ. පුතේ මෙයා අලුත් දෙයක් හදද්දී ඒක හොඳ වෙන්න පුළුවන්. නරක වෙන්න පුළුවන්. හරියන්නේ නැති වෙන්න පුළුවන්. මිනිස්සු අකමැති වෙන්න පුළුවන්. අපි මේ අලුත් දෙයක් වෙළඳ පොළට දෙන්න හදන්නේ. ඒතර ඒකට මිනිස්සු අකමැති වෙන්න පුළුවන්. හරියන්නේ නැති වෙන්න පුළුවන්. වැඩක් නැති මෙලෝ රහක් නැති වෙන්න පුළුවන්. ඒ අවදානම් මෙයාට තියෙනවා. හැබැයි මේ අලුත් දෙයක් දෙනවා ඒ අවදානම බාර අරගෙන. අන්න ඒකට අපි කියනවා ව්‍යවසායකත්වය. ව්‍යවසායකයා ව්‍යාපාර ආරම්භ කරයි. ඔව් ව්‍යවසායකයා ව්‍යාපාරක ආරම්භ කරන්නේ. ලංකාවේ හොඳ ව්‍යවසායකයෙක් ධම්මික පෙරේරා. ධම්මික පෙරේරා මහත්තයා කියන හොඳ ව්‍යවසායකයෙක්. ලෝකෙන් ගත්තොත් ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, අලිබබා සමූහ ව්‍යාපාරයේ අයිතිකරු. අලිබබා ව්‍යාපාරයේ අයිතිකරු කවුද? ජැක් මා. මේ හොඳ ව්‍යවසායක අලුත් දේවල් බිහි කරා. මිනිස්සු කැමති වුණත් අකමැති වුණත් අලුත් දෙයක් නිර්මාණය කරලා මිනිස්සුන්ට දුන්නා. මිනිස්සු ඒක පිළිගත්තා. සාර්ථක වුණා. හොඳ ව්‍යවසායකයෝ අවදානම බාරගත්තා. ඒගොල්ලෝ තමයි ව්‍යාපාර ආරම්භ කරන්නේ. නමුත් ව්‍යවසායකයෙකු වීමට ව්‍යාපාරික අයිතිකරුවෙකුම වෙන්න ඕනේ නැහැ. බොහෝ ව්‍යවසායකයන් අයිතිකරුවන් බව ප්‍රායෝගික ලෝකයේ දැකිය හැකියි. අලුත් දෙයක් නිර්මාණය කරන අයිතිකාරයෙක්ම වෙන්න ඕනේ නැහැ. දැන් සිරස ආයතනයේ අයිතිකරු මහරජා සමූහ ව්‍යාපාරය කැපිටල් මහරජා ආයතනය. ඒතර සිරස කියන නාලිකාවේ සිරස ලක්ෂපති කියන වැඩසටහන ලෝකෙම තියෙන වැඩසටහන එක නිර්මාණය කරන්නේ සිරස නාලිකාව තුල අපි දකිනවා අපි මුණට දකිනවා චන්ද්‍රසූරිය බණ්ඩාර කියන මහත්තයා. ඒකේ අධ්‍යක්ෂණ කටයුතු කරන්නේ මනුස්සය වෙන්නේ නැති. එයා යාට උණු විදිහට ඒක හරි ලස්සනට මෙහෙවගෙන කරගෙන යනවා. ඒතරේ අලුත් ව්‍යවසායකයෙක්. මේ බිස්නස් එක ඇතුලේ ව්‍යාපාරයේ ඇතුලේ අලුත් දේවල් දෙනවා. ව්‍යවසායකයෙක්. එයා අයිතිකරු නෙවෙයි. හැබැයි අලුත් දෙයක් දුන්නා. අලුත් දෙයක් දුන්නා. right. දැන් සිරස නාලිකාවේ 2003 2002 කාලවකවානුව 2002 2003 2004 ඔය කාලවකවානුවේ වැඩ කරා. ඊට පස්සේ යම් කාලයක් වැඩ කරා. ඔගොල්ලෝ අහලා ඇති පොඩි මල්ලි චූටි මල්ලි පොඩි මල්ලි අහලා ඇති. right. ගාමින්ද මහත්තයා සහ සුනිත් මහත්තයා. මේ මහතුරු දෙන්න කතා වෙලා මේ වැඩ කරන සේවකයෝ දෙන්න සිරස නාලිකාවට ගෙන අලුත් බිස්නස් එකක්. අලුත් වැඩසටහනක්. මොකද්ද? අපි නොදන්න ලයිව්. ගොඩාක් ජනප්‍රිය වුණා. ගොඩාක් මිනිස්සු ආදරෙන් වැළඳගත්තා. අදටත් මිනිස්සු හොයනවා. චූටි මල්ලි පොඩි මල්ලි කියන චරිත දෙක එන්නේ එතනින්. ඒගොල්ලෝ අභ්‍යන්තරේ ඉඳගෙන අලුත් දෙයක් ගෙනාවා. එතකොට ව්‍යාපාරයක අයිතිකරුවෙක්ම වෙන්න ඕනේ නැහැ ව්‍යවසායකෙක් වෙන්න. හැබැයි බොහෝ තැන්වල අයිතිකරු තමයි ව්‍යවසායකයා.
අපි දන්නා ප්‍රසිද්ධ ව්‍යවසායකයන් කිහිප දෙනෙක්ගේ නම් අපි ලියමු. ලියන්න. බිල් ගේට්ස්. බිල් ගේට්ස්. Steve Jobs. Jack Ma. ඔයාලා බලන්න මෙයාලා ජීවිත කතාවට අනාගතයේදී වැදගත් ව්‍යවසායකයෙක් වෙන්න. Jack Ma. ලංකාවේ කෙනෙක් ලියමු. ධම්මික පෙරේරා. හොඳ ව්‍යවසායකයෙක්. හොඳ දැනුමක් තියෙන මිනිස්සෙක්. අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඒගොල්ලන්ගෙන්. ධම්මික පෙරේරා. right. දෙපුතේ. අපි ආවේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ පළවෙනි පාඩමේ ඒ කොටස ඉවර කරා. ඊළඟට අපිට යන්න තියෙන්නේ ඇල්මැති පාර්ශව කියන කොටස. ඊට පස්සේ පළවෙනි පාඩම ඔයාගේ අවසන් වෙනවා. හැබැයි මම අද දවසේදී ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් දෙන්න උත්සාහ කරනවා අලුත් කොටසක්. ඒ තමයි මෙන්න මේ සටහන ලියා ගන්න. මොකද සටහන? පුතේ අවශ්‍යතා තුලින් තමයි උවමනා බිහි වෙන්නේ. අවශ්‍යතා සපුර ගන්න අවශ්‍ය වෙන උවමනා. උවමනා සපුර ගන්න පුතේ අපි නිෂ්පාදිත වලින්. නිෂ්පාදිත වර්ග දෙකයි ස්වභාවය මත නිෂ්පාදිත වර්ග දෙකයි. භාණ්ඩ සේවා. මේ නිෂ්පාදිත බිහි කරන්නේ පුතේ ව්‍යාපාරිකයන් විසින්. ව්‍යාපාර. ඒතර ව්‍යාපාරත් අපි ඉගෙන ගන්න වර්ග දෙකයි. සේවා ව්‍යාපාර භාණ්ඩ ව්‍යාපාර. මේ ව්‍යාපාරවලට නිෂ්පාදනයට අවශ්‍යයි සාධක. එහෙම නැත්නම් සම්පත්. මොනවාද සම්පත්? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. දැන් වෙනකන් අපි කතා කරපු ඔක්කොම කාරණා ටික මෙතන තියෙනවා පුතේ. එතකොට ව්‍යාපාරයක් බිහි වෙන්නේ නිෂ්පාදිතයක් හදන්න මොනවා වෙනුවෙන්ද? උවමනා වෙනුවෙන්. හැබැයි ඒකට අවශ්‍ය වෙන මොකද? අවශ්‍යතා සහ උවමනා තමයි ව්‍යාපාරයකට පදනම කියලා ඔයා මුලදී ඉගෙන ගත්තට දැන් තමයි තේරෙන්නේ. පුතේ මම මේ ඊතලෙ මෙතනට ලිව්වනම් අවශ්‍යතා සපුරගන්නේ උවමනා වලින්. උවමනා කියන්නේ නිෂ්පාදිත ස්වභාවය මත භාණ්ඩ වෙන්න පුළුවන්, සේවා වෙන්න පුළුවන්. නිෂ්පාදිත බිහි කරන්නේ ව්‍යාපාර විසින්. ව්‍යාපාර වර්ග දෙකයි ස්වභාවය මත සේවා සපයන ව්‍යාපාර, භාණ්ඩ ව්‍යාපාර. සේවා නිෂ්පාදන ව්‍යාපාර, භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. මේ දෙන්නව නිෂ්පාදනය කරනවා ව්‍යාපාර විසින්. ඒකට සාධක නැත්නම් සම්පත් අවශ්‍යයි. මොනවද සම්පත්? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. වීඩියෝ එක පෝස් කරලා මේක ලියාගෙන අපි පාඩමේ ඊතර කොටසට යමු. හරි පුතේ, වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා මේක ලියාගත්තා කියන අදහසින් මම දැන් ඔයා ළඟට ඇවිල්ලා ඉන්නේ. ලියාගත්තේ නැත්නම් ආයෙ වීඩියෝ එක පස්සට යන්න අමුතෙන් ලියා ගන්න. පුතේ අපි පළවෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එකේ ඉන්නේ. අපි ඊළඟට සම්බන්ධ වෙන්නේ ඇල්මක් දක්වන පාර්ශව කියන කොටසෙන්. අලුත් විදිහක් එක්ක ඇල්මක් දක්වන පාර්ශව ගැන ඉගෙන ගමු. මෙතෙක් වෙනකන් කතා කරපු අයෙන්
ඔයාලට කරන්න පුළුවන් සම්පූර්ණ පාස් පේපර්ස් ප්‍රශ්න කරන්න. ඔයාලට සාර්ථක ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. අපි ඊළඟ කොටසෙන් හම්බෙමු. අයබෝවන්.